බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙන ධර්මානුශාසනාව උදෙසා අද දවසේදී අපගේ ධම්සභා මණ්ඩපයට වැඩමව වදාලා නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල විහාරවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි හැමදෙනාම එක්ව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රථමයෙන්ම සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් පින්වත්නි, අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ
අයං බදන්තා සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුඤ්ඤං චේ පුරිසු කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝති. ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මේ පින්නතුන් අද දවසේ සැදී පැහැදී සූදානම් වෙන්නේ බෞද්ධයා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ දෙස් විදෙස් සියලු දෙනාටම ශ්‍රවණය කිරීමට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් විකාශනය කරවලා ධර්ම දානේ නැමැති අති උදාාරතර වූ පින්කම සිද්ධ කරගන්නයි මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ. අද දවසේ මේ ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන්නේ අවිස්සාවේල්ල මිරිස්වත්තේ නොම්බර 590 නිවසේ පදිංචි එම්.ඒ. ආර්යවතී මහත්මිය සහ තමරාංගනී මහත්මිය කියන දෙදෙනා. ඒ වගේම පිළියන්දල මා කන්දන නොම්බර 112 නිවසේ පදිංචි කේ.ටී. ජොසලින් නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. මහරගම පමුණුව පාර නොම්බර 72 දරණ ස්ථානයේ පිහිටි ඩී.ජේ. කම්පියුටර් එම්බ්‍රොයිඩර් සෙන්ටර් ආයතනයේ පිරිස විසින් පිළියන්දල මා කන්දල නොම්බර 73 නිවසේ පදිංචි පී.ආර්. සුමනාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේම බටහිර කුඹුක කොටුපත්ගොඩ පාර ලිපිනයෙහි පදිංචි W. කුසුමා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා වගේම බොරලැස්ගමුව දෙහිවල පාර නොම්බර 239 4 නිවසේ පදිංචි NL. සරත් චන්ද්‍රසේනාරත්න මහත්මයා යන පිරිස තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ. පින්නතේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව හා සම්බන්ධව කල්පනා කරනකොට ධර්ම දාණය අති උදාාරතර වූ පින්කමක්. මේ කාමාවචර ලෝකේ අපි විසින් සිද්ධ කරන්නා වූ ආමිෂ පූජාවන් අතර මේ තරම් ශ්‍රේෂ්ඨ පින්කමක් වෙනත් නැති බවයි ධර්මයේ සඳහන් කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට උන්වහන්සේගේ බුද්ධ කාලයේ පුරාවට ලැබෙන්නා වූ එකම දානයක් තියෙනවා. ඒ දානය තමයි අසදෘශ මහා දානය. ලෞතර බුදු කෙනෙකුට උන්වහන්සේගේ ජීව කාලය තුල මෙවන් දාන ලැබෙන්නේ එකයි. අපේ බුදුරජාණන් වහන්සේට මේ දානය පූජා කරන්නට යෙදුනේ කොසල් මහරජතුමා. මේ දානය පූජා කරන්න වියදම් වෙච්ච මුදල කෝටි 18කට වඩා වැඩි කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ තරම් මහ විශාල මුදලක් වියදම් කරලා
කොසල් රජතුමා සිද්ධ කළා වූ අසදෘශ මහා දානයට වඩා ලක්ෂ කෝටි වාරයකින් ශ්‍රේෂ්ඨයි අපේ පින්නතුන් අද දවසේ මේ ස්ථානයට පැමිණලා මේ සිද්ධ කරගන්නා වූ ධර්ම දානමය පින්කම. අපේ රටේ විතරක් නෙවෙයි විදේශීය රටවලට පවා ශ්‍රවණය කරන්නට හැකි ආකාරයෙන් අපි මේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වුණා. වෙනතනි මම මුලින් ධර්මදේශනාවේ මාතෘකාව සිහිපත් කරන්නට යෙදුණා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් අපිට පැහැදිලි කරන සරලම තේරුම තමයි පින්නතුනි අපේ ජීවිතවල අපි විවිධ පින්කම් සිද්ධ කරගන්නවා. අදත් අපේ පින්නතුන් කරන්නේ පින්කමක්. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. මේ ලෝකේ උපන්න අය විසින් බොහෝ පින්කම් සිද්ධ කරනවා. කෛරා තේතම් පුනප්පුනං. අපි පින්කමක් එක වතාවක් සිද්ධ කළා කියලා නිහඬ වෙන්නට එපා. ඒ පින්කම නැවත නැවත සිද්ධ කරගත්ත තරමට ඒ පින්කම මහත්ඵලයි මහානිසංසදායකයි. තම්හි චන්දං කෛරාත. යමෙක් එහෙම නැවත නැවත පින්කම් කරන්න කැමැත්තක් දක්වනවා නම් සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඔහුට පුළුවන් මේ ලෝකේ උසස්ම සැප සම්පත් හිමි කරගන්න. ඒක තමයි මේ ගාථාවේ සරලම තේරුම. බොහොම කෙටි කාලයක් තියෙන්නේ අපිට ධර්ම දේශනාවට. නමුත් අපේ පින්නතුන්ට බොහොම කෙටියෙන් නමුත් සිහිපත් කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ වාගේ ගාථා රත්නයක් දේශනා කරන්නට යෙදුනේ මොන වාගේ හේතුවක් අරමුණු කරගෙනද කියලා. පින්නතුනි මේ ගාථාව උන්වහන්සේ දේශනා කරන්න යෙදුනේ එක්තරා දෙව්දුවක් අරමුණු කරගෙන. දේවතා දුවක් අරමුණු කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. අපේ පින්නතුන් අහලා ඇති ලෞතර බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා සමාධි සුවයට සමවැදුනහම උන්වහන්සේලා දින 7ක්ම අවදි වෙන්නේ නැහැ. ඒ සමාධියෙන් තමයි කටයුතු කරන්නේ. 7 දවසකින් තමයි අවදි වෙන්නේ. එහෙම අවදි වෙච්ච උන්වහන්සේලාගේ බොහොම සත්ක්‍රියාවක් තමයි කල්පනා කරනවා අද දවසේ මම කාටද පිහිට වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ සමාධියට සමවැදලා අවදි වෙච්ච ගමන් උන්වහන්සේලාට කවුරු හරි මොනවා හරි පිළිගැන්වුවොත් දත් මදින දැහැටි කූරක් වුණත් කමක් නැහැ. මොනවා පිළිගැන්වුවත් ඒ පුජ්‍යලයට ඒ ජීවිතේ ඒ පිළිගන්වහපු මොහොතේ නැත්තම් එතන ඉඳලා දින 7ක් ඇතුළත අනිවාර්යෙන් මේ පින්කමේ ආනිසංශය මේ ජීවිතයේ තුලම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි මේ සමාධියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේලාට දම් පිළිගැන්වීමේ තියෙන විශේෂත්වය. එහෙම අවදි වෙච්ච උන්වහන්සේලා ඒකාන්තයෙන් කල්පනා කරනවා දුගී දුප්පත් අය හොයාගෙන යන්න. පින්කම් කරගන්න බැරි අය හොයාගෙන යන්න. ඒ අයට පිහිට වෙන්න. එහෙම පිහිට වෙච්ච අවස්ථා රාශියක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. දක්ෂිනා විභංග කියන සූත්‍රයේ පින්නතුනි මේ පිළිබඳව ලොකු විස්තර අන්තර්ගතයි. නමුත් මේ සියල්ල සඳහන් කරන්න කාලේ නෙවෙයි මේ ගාථාවට හේතු වෙච්ච කාරණාව විතරක් සිහිපත් කරනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේ සමාධියෙන් අවදි වෙලා කල්පනා කරනවා අද දවසේ මම කාටද පිහිට වෙන්නේ. මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේ ලෝකෙ දිහා බලාවදාරනවා. කවුද මගේ කරුණා නෙතට අහු වෙන්නේ? එතන උන්වහන්සේ දකින්නේ මේ අනුන්ගේ ඇල්හේනක් මුර කරන බොහොම දුප්පත් කාන්තාවක්. රාතන් වහන්සේ කල්පනා කරනවා අද මේ කාන්තාවට මම පිහිට වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දකිනවා මැය අද දවසේ ඇතුළත මරණයටපත් වෙනවා. එහෙනම් මෙහෙම කෙනෙකුට පිහිට වෙන්න තියෙන හොඳම අවස්ථාවයි මේක.
කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රෙත් අරගෙන මේ ඇල් හේනට පිණ්ඩපාතේ වැඩියා. අර මුරකාර දුප්පත් කාන්තාව මේ ඇල් හේනෙන් කරල් ටිකක් කඩාගෙන තමන් හේනි හදලා තිබිච්ච පැලට ඇවිල්ලා අර ඇල් කරල් ටික බදිනවා. දවල් ආහාරයට ගන්න. කාශ්‍යප රහතන් වහන්සේ ගිහිල්ලා පැලේ දොරකඩ හිටගත්තා. දොරකඩ කෙනෙක් හිටගත්තාම පැල ඇතුළට වැටෙන අඳුරු සේයාව දැකලා අර කාන්තාව ආපහු හැරිලා බැලුවා. මේ කාන්තාව දැක්කා පිණ්ඩපාතේ වැඩපු හාමුදුරු කෙනෙක් ඉන්නවා. මම කල්පනා කරනවා මගේ ජීවිතේ කවරදාකවත් මට දානි වේලක් පූජා කරගන්න ලැබෙයි කියලා මං හිතලා තිබුණේ නැහැ. නමුත් අද ඒ වාග්ය මගේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඇල් කරල් ටික කබලේ බැදෙමින් තියෙනවා. මම මේ විලඳ ටික අරගෙන ගිහිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් කාශ්‍යප රහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ පිණ්ඩපාතෙත් අරගෙන ආපහු වැඩියා. අර කාන්තාව එදා හවස්වරුවේ මරණයටපත් වුණා. හැබැයි ජීවිතේ අප්‍රමාණ සතුටෙන් හිටියා. ජීවිතේ කවදාවත් කරගන්න බැරි ශ්‍රේෂ්ඨ පින්කමක් මම සිද්ධ කළා. මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා කියලා ධර්මයේ සඳහන් කරනවා අර සතුට නිසා. දිව්‍ය ලෝකේ ඉපදිලා මේ තැනැත්තිය කල්පනා කරනවා මට මේ දිව්‍ය සම්පත් ගෙනල්ලා දෙන්න කවුද උදව් කළේ? ඇයි දැක්කා මේ රහතන් වහන්සේ තමයි මට උදව් කළේ. දැන් මේ කාන්තාව කල්පනා කරනවා මම උන්වහන්සේට ප්‍රත්‍යූපකාර කරන්න ඕනේ. කාශ්‍යප මහරහතන් වහන්සේ මහ කැලෑවක තනියම ජීවත් වුණේ. මේ තැනැත්තිය උන්වහන්සේ ජීවත් වෙන කුටිය ළඟ මහ විශාල ගහක රුක්ෂ දේවතාවියක් හැටියට ඇවිල්ලා හැමදාම පාන්දර නැගිටලා කාශ්‍යප රහතන් වහන්සේගේ වත් පිළිවෙත් ටික කරනවා. උන්වහන්සේ අවදි වෙන්න ඉස්සෙල්ලා පැම් පෙරලා තියලා පහන් දැල්වලා මලු අතු ගාලා උන්වහන්සේ කරන්න ඕන වත් ටික සියල්ල ඉවර කරලා මේ තැනැත්තිය උන්වහන්සේ අවදි වෙන්න ඉස්සරලා මැගෑරලා යනවා. රහතන් වහන්සේ අවදි වෙලා බලනකොට දින කීපයක්ම උන්වහන්සේගේ වත කවුද කරලා මලුව ආමදලා තියෙනවා නමුත් අඩි නැහැ. මේ දිව්‍යාංගනාව පොළවේ අඩි හිටින්ද මලුව ආමදින්නේ නැහැ. පොළොවට වඩා ටිකක් උඩින් ඉඳගෙන මලුව ඇමුදුවා කියලායි සඳහන් කරන්නේ. මොකද අඩි දැක්කොත් උන්වහන්සේ කවුද කියලා හොයාගන්නවනේ. නමුත් එක දවසක් උන්වහන්සේ පාන්දර අවදි වෙනකොට අතු ගාන සද්දය ඇහුණා. ධර්මයේ සඳහන් කරන්නේ උන්වහන්සේගේ කුටියේ යතුරු කවුළුවෙන් බලනකොට කාන්තාවක් දිව්‍යාංගනාවක් නේ. බොහොම ලස්සන කාන්තාවක් බැබලෙමින් මලුව අතු ගන්නවා. උන්වහන්සේ ඒ වෙලාවේ දොර ඇරලා අහනවා කවුද කියලා. මේ කතා කරලා විස්තරي කීවා. ස්වාමීන් වහන්සේට ප්‍රත්‍යූපකාර කරන්නයි ආවේ. මේ වෙලාවේ කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අදින් පස්සේ මගේ කුටිය පැත්ත පලාතටවත් එන්න එපා කියලා. අර දිව්‍යාංගනාවට හරියට දුක හිතුණා. අර ගහටම ගිහිල්ලා දුකට ඇඬුවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලන වෙලාවේ මේක දැක්කා. දැකලා මේ දිව්‍යාංගනාව ළඟට කැඳවලා උන්වහන්සේ මේ ගාථාව දේශනා කළේ ඇයට. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. කාශ්‍යප මහරහතන් වහන්සේ එතෙන්ට එන්න එපා කියලා සඳහන් කළාට ඔබට පින්කම් කරන්න තියෙන අවකාශය මග ඇරිලා නැහැ. ඒ නිසා පුංචි පින්කමක් නිසා ඔබ ඔවැනි තැනකට ආවා. නැවත නැවත පින්කම් සිද්ධ කරලා මේ සංසාරයෙන් අත මිදෙන වැඩපිළිවෙලකට යන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඇයට දේශනා කරපු ගාථාවයි අපි ධර්ම මාතෘකාව කරගත්තේ. පින්නතනේ මේ ගාථා රත්නයේ තුල අපිට පැහැදිලි කරන දහම් කාරණා කීපයක් තියෙනවා. අපේ පින්නතුන් සමහර වෙලාවට අහලා ඇති දස කුසල් පිළිබඳව. අපි දස කුසල් පිළිබඳව කතා කරනවා. දස අකුසල් පිළිබඳව කතා කරනවා. මොනවටද අපි ජීවිතයේ දස කුසල් කියලා කියන්නේ? දානය, සීලය, භාවනාව, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය කිරීම, සම්‍යක් දෘෂ්ටියේ පිහිටීම, මේ ආදී කාරණා බුදුරජාණන් වහන්සේ දස කුසල් හැටියට අපිට දේශනා කරනවා.
අපි බොහොම කෙටියෙන් කල්පනා කළොත් මේ දස කුසල් අපි කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ? පළවෙනි කාරණාව තමයි දානය. පින්නතනි දානය කියන වචනේ තේරුම තමයි අත්හැරීම. දානය කියන වචනේ තේරුම තමයි අත්හැරීම. අපි යමක් අත්හැරිය කියලා කියන්නේ අපි ආයේ ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. අපි ඒක ගැන හිතන්නෙත් නැහැ. යමෙකුට යමක් දුන්නා නම් ඒක මන් දුන්නු එක කියලා කියන්නෙත් නැහැ. එහෙම කිව්වොත් අපි තාම අතහැරලාද? එහෙම කිව්වොත් අපි තාම අතහැරලා නැහැ. ඒකට අපේ බෞද්ධයෝ හරියට දෙනවා. දුන්නට අතාරින්නේ නැහැ. පන්සලේ ජීවත් වෙනකොට ඕකට හරියට අත්දැකීම් තියෙනවා. සමහර අය සමහරලාට විදුලි ලාම්පුවක් පූජා කළත් සමහරලාට පොයේ දවසට ආපුවම අහනවා ආම්දුරනේ මම පූජා කරපු ලාම්පුව අතන නෑනේ. දැන් අපි පින්නතුන් කල්පනා කරන්නකෝ එතකොට මම මේක අතහැරලා තියෙනවද? මම මේක අතහැරලා නෑ. තවම දීලා නෑ. තවත් අල්ලගෙන. නමුත් දානය කියලා කියන්නේ අතහැරීමයි. එහෙනම් අපේ පින්නතුන් ජීවිතේ පුරුදු වෙන්නට ඕනේ යමෙකුට යමක් දුන්නා නම් ඒක හේතුවෙන් ආපහු යමක් ලබන්නත් නෙවෙයි මන් දුන්නේ. ඒක ගැන ආපහු හොයන්නත් නෙවෙයි මන් දුන්නේ. පිරිසිදු චේතනාවෙන්ම අතහැරලා දීලම දාන්න ඕනේ. ඒක තමයි දීමනාව බවට පත් වෙන්නේ. ඒක තමයි ශ්‍රේෂ්ඨ. අපි සඳහන් කළේ ඒක නැවත නැවත කරන්න කියලා. පින්නතනේ බුදුරජාණන් වහන්සේ එක දවසක් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක සාකච්ඡාවක නිරත වෙලා ඉන්නකොට උන්වහන්සේගෙන් විමසනවා සාරිපුත්තේ අපි දෙන්නට දෙන්නා දෙමාරුවට දානයක් පිළිගන්නුවොත් කාගේ දානේ මහත්ඵලද කියලා. අපේ පින්නතුන් මොකක් හිතයිද? බුදුරජාණන් වහන්සේ සරියුත් රහතන් වහන්සේට දානයක් දෙනවා. සරියුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවා. මේ දාන දෙකෙන් මොකද්ද වටින්නේ? අපිත් කල්පනා කරන්නේ සරියුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන දාන්නේ හරියට වටිනවා කියලා. සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ ඒකමයි. ස්වාමීනි මම ලෞතුරා බුදු වෙච්ච ඔබ වහන්සේට දෙන දානේ වටින්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. උන්වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේ වටින්නේ මා විසින් ඔබට දෙන දානයයි. ස්වාමීනි ඒක කොහොමද වටින්නේ? සාරිපුත්තේ අනාදිමත් කාලයක් සංසාරේ මම දන් දීපු තරම් ඔබ දන් දීලා නැහැ. එහෙනම් මට දන් දීලා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ පළපුරුද්දෙනුයි මම දන් දෙන්නේ. ඔබට මට තරම් පළපුරුද්දක් නැහැ. එහෙනම් දාණය මහත්ඵල කරන්න ඉවහල් වෙන ඊතුරු කාරණාව තමයි පළපුරුද්ද. දීලා අතහැරලා හොඳ පුරුද්දක් තියෙනවා. අන්න ඒ නිසායි කෛරා තේතම් පුනප්පුනං නැවත නැවත මේ පින්කම කරන එක හරි වටිනවා. එහෙනම් දස කුසල් වලින් පළවෙනි එක තමයි දානය. මිට වඩා පින්නතුනි දානය ගැන විස්තර කරන්න කාලය ගන්න අපිට අවසර නැහැ. සීලය. අපි පින්නතුන් හැමෝම සීලය ගැන අහලා තියෙනවා. සමහර වෙලාවට අපේ මෑණිවරු මෙතන සිල් සමාදන් වෙන අය වැඩි පිරිසක් ඇති. සීලය. සීලය කියන වචනේ තේරුම තමයි හික්මීම කියන එක. දමණය කර ගැනීම. තමා විසින් තමාව දමණය කරගන්න එකට තමයි සීලය කියලා කියන්නේ. මේ සීලය නිවන් හොයාගෙන යන මාවතේ දෙවනි පඩියයි. පින්නතුනේ අපි කල්පනා කරුවොත් නිර්වාණය හොයාගෙන යන්න පඩි පෙළක් තියෙනවා. මේ පඩි පෙළේ අපි නැංග පළවෙනි පඩිය තමයි දානය කියලා කිව්වේ. අපි තියාපු ඊළඟ පඩිය තමයි සීලය කියලා කිව්වේ. එහෙනම් දානයට වඩා සීලය උතුම්. හික්මීම. මේක ධර්මයේ සඳහන් කරන්නේ ආර්ය හික්මීම කියලා. ආර්ය හික්මීම කියලා කිව්වේ අපි ආර්යයන්ගේ මාර්ගයට යන්න දරන්නා උත්සාහය. අපි පිනතුන් අහලා ඇති පෘථග්ජන කියන වචනේ. පෘථග්ජනය දෙගොල්ලක් ඉන්නවා. කොටසක් අනාර්ය පෘථග්ජන, කොටසක් ආර්ය පෘථග්ජන. පින්නතනේ පෘථග්ජනයා කියන වචනේ තේරුම තමයි ආර්ය මාර්ගයට ගමන් කරන්න උත්සාහ නොකළ
බොහොම කෙටියෙන් සඳහන් කළොත් පංචශීලයේවත් නැති කියන අර්ථය. එතකොට අපි ආර්ය පුතඥ. පින්තුනේ අපි උත්සාහ කරනවා ආර්ය මාර්ගයට යන්න. අපි පින්තුන් දැනුත් පන්සිල් සමාදන් වුණා. ජීවිතයේ මීට පෙර බොහෝ අවස්ථාවන් වල ඔබ පන්සිල් සමාදන් වුණා. අපි පසළොස්වක පොය දවසේට සිල් සමාදන් වුණා. අෂ්ටාංග සීලේ නවාංග සීලේ හැටියට. නමුත් අපි කියන්නේ සිල් ගන්නවා කියලා. ඇයි අපි සිල් ගන්නවා කියලා කියන්නේ? අපි ගාව සිල් නැති නිසා. අපි අතින් සිල් කැඩෙනවා. අපි සිල් අරගත්තට පස්සේ අපි කියනවා සිල් රකින්නවා කියලා. ඒ කියන්නේ අපි දන්නවා රැක්කේ නැත්තම් මේක කැඩිලා යනවා කියලා. ඒ නිසා අපි සිල් ගන්නවා, ගත්ත සීලේ රකින්නවා. ඒක අපි අතින් ආපහු බිඳෙනවා. අපි නැවත නැවත ගන්නවා. අපි උත්සාහයක් දරනවා මේ මාර්ගයේ ගමන් කරන්න පුරුද්දක් ඇති කරගන්න. ඒ නිසා අපි අනාර්ය පුතඥ ගණයට යන්නේ නැහැ. අපි ආර්ය පුතඥ ගණයට යන්න උත්සාහ දරන පිරිසක්. එහෙනම් සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නිවන් හොයන්න යන මාවතේ දෙවනි පියවරයි. මේ සීලය දෙවි දේවතාවුන් අතරටත් පැතිරිලා යනවලු. ධම්මපදයේ සඳහන් කරනවා මේ ලෝකෙ පින්නතුනි මල් වර්ග අරගත්තාම සුවඳයි කියලා අපි කල්පනා කරන මල් ගොඩක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම සුවඳම හමාගෙන යන්නේ යටි සුළඟට විතරයි. එක අඟලක්වත් උඩු සුළඟට හමන්නේ නැහැ. උඩු සුළඟට හමනවා නම් හමන්නේ සිල් සුවඳ විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උඩු සුළඟට හමලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවලට පවා හමාගෙන යනවලු සිල් සුවඳ කියන එක. ඒකයි දෙවිවරු මහරහතන් වහන්සේලා දකින්න ආවේ. ඒකයි දෙවිවරු බුදුරජාණන් වහන්සේලා දකින්න ආවේ. පින්නතුනි මාසෙකට අපිට තියෙනවා පෝය 4ක්. මේ පෝය 4න් 15ක ඇරෙන්න අනික් පෝය 3ටම මේ දෙවි දේවතාවෝ කියන අය මිනිස් ලෝකෙට එනවලු. අපිට පෙනෙන්නේ ඒ අය මිනිස් ලෝකෙට ඇවිල්ලා මොනවද බලනවා කියන්නේ? මේ ලෝකේ සිල් ගන්න මිනිස්සු ඉන්නවද? පින් කරන මිනිස්සු ඉන්නවද කියලා බලනවලු. දෙවියන්ගේ තියනවලු දේව සභාවක් සුධර්මා කියලා. මේ දෙවිවරු සුධර්මා දේව සභාවට යනවා 15ක පෝය දවසට. එදාට තමයි දේව සමාගම රැස් වෙන දවස. මේ සමාගමට ගිහිල්ලා ඒ සාකච්ඡා කරන්නේ අර දවස් 3 මිනිස් ලෝකෙට ඇවිල්ලා දැකපුවා. සිල් රකින්න මිනිස්සු කොච්චර ඉන්නවද? පන්සිල් රකින්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ අය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඒ අයට දෙවි දේවතාවෝ ආශිර්වාද කරනවා. අපි හැමෝටම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. සීලෙන් ගුණෙන් පොහොසත් අයට ඒගොල්ලෝ ආශිර්වාද කරනවලු. මේ සභාවේ නායකයා තමයි සක්‍ර දේවේන්ද්‍රයා. මෙයා සුධර්මා සභාවට යන්න තමන්ගේ ප්‍රාසාදයෙන් එළියට ඇවිල්ලා මේ මිනිස් ලෝකෙට 4 පැත්තකට වඳිනවලු. එක දවසක් මාතලී කියන රතාචාර්ය සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා ස්වාමීනි මේ පස්පව් කරලා අකුසල් කරලා ගඳ ගහමින් ඉන්න මිනිස්සුන්ට ඔබ වහන්සේ ඇයි වඳින්නේ කියලා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා හොඳ උත්තරයක් දෙනවා. මාතලී එහෙම කියන්න එපා. යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන ධාරං පෝසෙන්ති තන් නමස්සාමි මාතලී. මාතලී මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා යේ ගහට්ටා පුඤ්ඤකාරා. සමහර ගෘහපතියෝ හරියට පින්කම් කරනවා. සීලවන්තෝ උපාසකෝ සමහර අය බොහොම හොඳට සිල් රැකගෙන ඉන්නවා. ධම්මේන ධාරං පෝසෙන්ති සමහර අය ධාර්මිකව ධනෙ උපයලා අඹදරුව පෝෂණය කරනවා. දැන් අපේ පින්නතුන් දන්නවා ධාර්මිකව ධනෙ උපයලා අඹදරුව පෝෂණය කරනවා කියහම කවුද ධාර්මික ධනෙ උපයන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාරක්කු වගේ දේවල්, මත්ද්‍රව්‍ය වගේ දේවල් විකුණලා ධනෙ උපයන්න එපා. ඒක අධාර්මිකයි. මිනිස්සුන්ගේ සතුන්ගේ ජීවිත විනාශ කරන්න අවියාවිද හදලා විකුණලා
ධනෙ උපයන්න එපා. ඒක අධාර්මිකයි. මස් පිනිස සතුන් ඇති කරලා විකුණලා ධනෙ උපයන්න එපා. සත්ව මාංශ විකුණලා ධනෙ උපයන්න එපා. ඒ වගේම වහල් වෙළඳාම සිද්ධ කරලා ධනෙ උපයන්න එපා. අපි වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් තරාදියෙන් කිරනකොට අයථා විදිහට කිරන්න එපා. තුලා කූට තුලාවෙන් තරාදියෙන් වැරදි කරන්න එපා. මාන කූට ලාහෙන් සේරුවෙන් බුසලෙන් මනිනකොට අයථා විදිහට මනින්න එපා. මාන කූට එහෙම ධනෙ උපයන්න එපා. බොහොම ධාර්මිකව ගතේ සිතේ ශක්තිය යොදවලා දාඩිය මුගුරු වගුරවල මේ මහ පොළොවේ එක්ක ගැටිලා ගොවිතැන්පත් කරලා උපයන වස්තුව තමයි හරි ධාර්මික වස්තුවක් බවට පත් වෙන්නේ. අර විදිහට කරලා හොයාගත්ත වස්තුවෙන් දන් දුන්නට ඒකේ මහත්ඵල නැහැ. අල්පේ සාක්‍යයි කුසල් බොහොම චුට්ටයි. නමුත් දාඩිය හලලා උපයාගත්ත කුසලය ඊටා ශ්‍රේෂ්ඨයි. රාජ්‍ය සේවය කරනවා නම් ධාර්මික රාජ්‍ය සේවයක් කරන්නට ඕන. අල්ලසට හුරු නොවිච්ච නියමාකාර විදිහට තමන්ගේ වැටුපට තමන්ගේ කාලයට සේවය කරලා තමන් ධනෙ උපයලා තියෙන්න ඕන. ධාර්මික සත්ව පාලනයක් ගැන ධර්මයේ සඳහන් කරනවා. පින්නතින එතන තියෙන්නේ ඉන්දියාවේ තිබිච්ච ගව පාලනය. ඉන්දියාවේ ගවයා ඇති කිරුවේ මසට නෙවෙයි. සමහරලාට ඒ ගවයා දේවත්වයෙන් සැලකුවා. ගවයා මාතෘත්වයෙන් සැලකුවා. ගවයාට වන්දනාමාන කෙරුවා. තමන්ගේ බත සරු කරලා දෙන දෙවියෙක් හැටියට ගවයාට එදා සමාජය සැලකුවා. ගවයාගෙන් ලබාගත්තේ ගොවිතැනට සහයෝගයයි. ලෝකේ උසස්ම රසය වෙච්ච පස්ගෝ රසයයි. ඒක අපිට දුන්න නිසා ගවයාට අම්මට වාගේ සැලකුවා. ඒ නිසා ධාර්මික සත්ව පාලනයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ධනෙ උපයන්න ඕනේ අන්න ඒ විදිහට. එහෙම උපයගත්ත ධනෙන් තමයි අපි මේ වාගේ පින්කම් කරන්න ඕනේ. පිනතනේ භාවනාව තුන්වෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේ භාවනාවේදී උත්සාහ කළේ අපිට මානසික ව්‍යායාමයක් ලබා දෙන්න. අපේ හිතුවිලි හැම වෙලාවෙම හැම තැනම විසිරීලා තියෙන්නේ. මේ විසිරිච්ච සිතුවිලි එක තැනකට එක පිටකට එකතු කරගෙන ආපහු ලෝකෙ දිහා බලන් අපි දරන්නා වූ ප්‍රයත්නය තමයි භාවනාව. හැම තැනම විහිරිච්ච ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය එකතු කරගත්ත ක්‍රියාදාමයක් තමයි භාවනාව. මේ භාවනාව මුදුන්පත් වෙන්න අපි ළඟ තියෙන්න ඕන හොඳ සීලයක්. දැන් බාණ්ඩක අත්තිවාරම හැදීගෙන එන හැටි. දානය, සීලය. අපි පිටුතුන් කල්පනා කරන්නේ අපි වර්තමානයේ භාවනා කරනවා. අපි භාවනාව ඉගෙන ගන්නත් යනවා. දවස් 3 දවස් 7 මේ වගේ විවිධ භාවනා වැඩසටහන් වලට අපි යනවා. භාවනා වැඩසටහනට සහභාගී වෙලා ඇවිල්ලා අපේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බලන්න. තරහව නැද්ද? ඊර්ෂ්‍යාව නැද්ද? ද්වේෂය නැද්ද? වෛරය නැද්ද? මේ හැම දෙයක්ම අපි ගාව පිරීලා තියෙනවා. භාවනාව සම්පූර්ණ වෙලාද? පින්නතිනේ විතිකිච්ඡා. විතිකිච්ඡාව අපි ගාව තිබුණොත් භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද්ද විතිකිච්ඡාව කිව්වේ? සැකයට. සීලේ නැති තැන භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අපේ පින්නතුන් අද පන්සිල් සමාදන් වුණා. පන්සිල් සමාදන් වෙලා ඔබ භාවනාවට වාඩි වෙනවා. ඔබ හෙටත් භාවනාවට වාඩි වෙනවා. හෙට හැන්දෑ වෙනකොට සමහර වෙලාවට සැකයි. ඊයේ හැන්දෑවේ සමාදන් වෙච්ච පන්සිල් මං අතින් කොතන හරි බිඳුනද දන්නේ නැහැ. අන්න සැකයක් තියෙනවා. සීලය කියන අඩිතාලමේ නැතුව වඩන්නා වූ භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට භාවනාවෙන් හිත එකඟ කරගන්න නම් සීලය කියන අත්තිවාරම දිගේම අපි ගමන් කරන්න ඕනේ. මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඊටාම ප්‍රයෝජනවත් භාවනාව. අපේ පින්නතුන් අත්හදා බලන්නකෝ බොහොම සරල භාවනා ක්‍රම. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය බොහොම සරලයි අපිට වඩන්න. සතර ඉරියව්වෙන්ම වඩන්න පුළුවන්. ඉඳගෙනත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ඇවිදිමිනුත් පුළුවන්, නිින්ද යනකම් සැතපීලා ඉන්න ගමනුත් පුළුවන්. මේ වාගේ භාවනා වඩන්න. ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගෙන බලන්න. නිදාගන්න ගියපු මොහොතේ ඇහැ පිය වෙනකම් මෛත්‍රී භාවනාව කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ නමේ සිහිපත් කරලා බුදු ගුණ භාවනාව කරන්න.
අපේ ජීවිතේ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවා. 11න් 10ක්ම මේ ජීවිතේටයි. එකක් පරලොවට තියෙනවා. අවසාන එක බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මරණයටපත් වෙන වෙලාවේ සිහි විකල් වෙන්නේ නැලු. අපේ සිහි විකල් වෙනවනේ. සිහි විකල් වෙන්නේ නැතුව මරණයටපත් වෙන්න පුළුවන්. සිහි විකල් නොවි මරණයටපත් වුනොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මෙලවින් අතෑරෙනකොටම අපි බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්න තරම් ශ්‍රේෂ්ඨයිලු. එවනම් අපි පිටුතුන් කල්පනා කරන්නේ බුද්ධානුස්සතිය. ඔබ ජීවිතේ ප්‍රත්‍යක්ෂයක් කරගන්නකො හැමදාම විනාඩි 5ක් නිදා ගන්න ගිහිල්ලා බුද්ධානුස්සතිය වඩන්න. උදේට අවදි වෙනකොට මහ ලොකු ප්‍රබෝධයක් තියෙනවා. මාස 3ක් විතර ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබට ලොකු අත්දැකීම් සමුදායක් ලැබෙයි. ඔබේ ජීවිතයේ ඉදිරියේ ඔබට තියෙන කරදර කම්කටොළු ඉවෙන් වගේ දැනෙන්න පටන් ගනී. සමහර වෙලාවට අද මම ගමනක් පිටත් වෙනවා. මම යන අතරමඟදී මම යන වාහනේ අනතුරට ලක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුගේ වැරැද්දක් නිසා මට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි පුරුදු වෙලා තියෙන එළියට බහිනකොට හූනෙක් හරි කුරුල්ලෙක් හරි කෑ ගැහුවොත් ඒ ගමන නතර කරලා දාන්න. ඒක තමයි අපි පුරුද්ද. නමුත් අපිට ගමනට පෙර ආතුව අපේ මනස ඉවෙන් වගේ කියනවා මේ ගමනේදී මේ වගේ අකරතැබ්බයකට මූණ පාන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ ගමන් රටාව වෙනස් කරන්න. මේ වගේ ප්‍රායෝගිකව මේක දකින්න ජීවිතේ අත්හදා බලන්න බුදුදහම මොනතරම් නිර්මලද නිවැරදිද සත්‍යද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බණ ඇසීම. අපේ පින්නතුන් මේ කරන්නේ බණ අහනවා. බණ අහන්න පුළුවන් නම් තුන්සිත සංවර කරගෙන ඔබට ලැබෙන කුසලය මහා කල්ප 9ක් කියලා බණ පොතේ උගන්වනවා. මම මුලින් සඳහන් කළ අසදෘශ මහ පිංකමට වඩා ධර්ම දානයේ ශ්‍රේෂ්ඨයි කියලා බණ අහලා ලැබෙන කුසලය මහා කල්ප 9ක් විපාක ගෙනල්ලා දෙනවලු. හැබැයි තිදොර සංවර කරගෙන බණ අහන්න ඕනේ. ආන් භාවනාව ආපහු වෙනවා. තුන් හිත සංවර කරගන්න නම් හිත මෙතෙන්ට ගේන්න වෙනවා. එහෙනම් හොඳ පුරුද්දක් තිබුණා නම් හිත দমনය කරගන්න අපිට නිවැරදිවම බණ අහන්න පුළුවන්. මහා කල්ප 9ක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? කල්පයකට කොච්චර ආයුෂ තියෙනවද? වෙනතනේ කල්පයකට තියෙන ආයුෂ විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ උදාහරණ රාශියක් පැහැදිලි කළා. බොහෝම කෙටියෙන් එකක් සිහිපත් කළොත් උන්වහන්සේ දේශනා කරනවා ගව්වක් දිග, ගව්වක් පළල, ගව්වක් උස තියෙන මහ භාජනයක්. ගව්වක් කියලා කිව්වේ 70ක්ම 4ක්. 70ක්ම 4ක් දිගයි පළලයි උසයි මේ භාජනයේ. ඕකේ කට ගාවට එනකන් අබ පුරවනවා. පුරවලා අපි අවුරුදු 100කට එක අබ ඇටේ ගානේ මේකෙන් අයින් කරනවා. කල්පනා කරන්න මේ මහ විශාල භාජනයෙන් අවුරුදු 100කට එක අබ ඇටයක් ගානේ අරගෙන මේ භාජනයේ අබ ඉවර වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද? අපිට හිතන්නවත් බෑ. මේ භාජනයේ අබ ඉවර වෙන කාලයේ සමානයි කල්පයකට ඊට වඩා ආයුෂ තියනවලු. එහෙනම් එවන් කල්ප 9කට ආනිසංස ලැබෙනවලු මනාව ධර්ම ශ්‍රවණය කළාම. ධර්ම දානයගේ ආනිසංසයේ බොහොම පුංචි කරුණකින් මුලින් සිහිපත් කළා. ඒ නිසා මම නැවත සිහිපත් කරන්න උත්සාහ කරන්නේ කාලය ගෙවි යන නිසා. ඊළඟ කාරණාව තමයි පින්නතෙනි වතාවත් කිරීම. මොනවද මේ වතාවත්? අපිට පුළුවන් අම්මගේ වතාවත කරන්න. අපිට පුළුවන් තාත්තගේ වතාවත කරන්න. අපිට පුළුවන් භික්ෂූන් වහන්සේගේ වතාවත කරන්න. අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ වතාවත කරන්න. අපිට පුළුවන් චෛත්‍ය ගාවට ගිහිල්ලා ධාතුන් වහන්සේ වෙනුවෙන් වතාවත් කරන්න. අපිට පුළුවන් බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියස කියලා හිතාගෙන වතාවත් කරන්න. අපිට පුළුවන් විහාරයට ගිහිල්ලා මල් ආසන ටික පිහලා පරමල් ටික අයින් කරලා පැන් භාජන ටික අයින් කරලා පහනක් දැල්වලා පැන් ටිකක් පෙරලා තියලා වතාවත කරන්න. මේ වතාවත් මෙව් වගේ ලැබෙනා වූ කුසල් අප්‍රමාණයි කියලා බණ පොතේ සඳහන් කළා. ප්‍රඥාව ලබන්න හොඳ හේතුවක් ඉගෙන කියා ගන්න අයට. ඉන්නතන මේ මළුව බොහොම හොඳට අතුපතු ගාලා වතාවත් කරන අයට ලැබෙනා වූ විශේෂ කුසලයේ තමයි සංසාරේ උපදින කිසිම ආත්මික දැක්කහම පිළිකුල් හිතෙන හොරි රෝග, දද රෝග,
කුෂ්ඨ රෝග, හොඳ වෙන්නේ නැති තුවාල, මස්දලු, ඉන්නන් වගේ හැම අපවිත්‍ර කරන, දුටුවන් පිළිකුල් කරන මේ රෝග වලට සංසාරේ කවරදාකවත් ගොදුරු වෙන්නේ නැලු මේ වත කරපු අයට. සමහර වෙලාවට අපි පන්සලට ගිහිල්ලා අතුපතු ගන්න ගියාම මග ඇරලා යනවා. දූවිලි ගෑවෙන්න වෙන්න පුළුවන්, දාඩිය දානවා වෙන්නට පුළුවන්. නමුත් අනිකා සමග තරංගයට කළ යුතු මහ පිංකමක් වතාවත් කරන එක. ඒ තරම් අති ශ්‍රේෂ්ඨයි. ඊළඟට පිදිය යුත්තන් පිදීම ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා, මහරහතන් වහන්සේලා ළඟ ඉඳලා, භික්ෂූන් වහන්සේලා ගාව ඉඳලා, තමන්ගේ දෙමව්පියෝ, ගුණ යහපත් අය, ගුරු භවතුන් මේ හැමෝටම ගරු කරන්න අපිට සුදුසුකම් තියෙනවා. ඒ අය ළඟ තියෙනවා අපේ ගරු බුහුමන් ලබන්න සුදුසුකම්. අංගේ පිදිය යුත්තන් පිදීම මහ ශ්‍රේෂ්ඨ පින්කමක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක උතුම් මංගල කාරණා 38න් එකක් පූජාච පූජනීයානං පිදිය යුත්තන් පිදිය යුතුයි. වෙනතින අවසාන කාරණාව තමයි සම්‍යක් දෘෂ්ටියේ පිහිටලා කටයුතු කරන එක. මොකද්ද මේ සම්‍යක් දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දකින්න එක. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ හරි දේ තුල උනත් අපි මිත්‍යා අදහස් වලට ගමන් කිරීම. අපි හරි දේ දකිනවා. නමුත් අපි ඒ තුල මිත්‍යා පැත්තකට ගමන් කරලා තියෙනවා. අපි පින්නතුන්ට ගැඹුරින් ඒ පැහැදිලි කරන්න කාලය තිබුණා නම් බොහොම වටිනවා. මම අපිට බොහොම සමීප සරලම කාරණාවක් සඳහන් කළොත් මේ පැහැදිලි කරන්න. බෞද්ධයන් වෙච්ච අපේ හොඳට පුරුදු පූජාවක් තමයි බෝධි පූජාව. අපි හැමෝම ජීවිතේ බෝධි පූජා කරනවා. අපි බෝධි පූජා තියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා විභාගේ පාස් කරගන්න. රැකියාවක් ලබා ගන්න. වෙළඳ ව්‍යාපාරය දියුණු කරගන්න. වාහනය කරගත්ත ඒක ආරක්ෂා කරගන්න. මේ හා බැඳිච්ච තව බොහෝ බලාපොරොත්තු අපි ගාව තියෙනවා. විදේශගත වෙච්ච අයගේ, යුද්ධයට ගිය අයගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි බලාපොරොත්තුයි. නමුත් පින්නතුනේ ඒ ඔක්කොම වැරදි. බෝධීන් වහන්සේට එකක්වත් කර හැකිද? අපිට රැකියාව දෙන්න පුළුවන්ද? අපේ වෙළඳ ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්ද? මොකද්ද බෝධිය කිව්වේ? ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ වැඩ ඉඳගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ තිබිච්ච සියලුම බැඳීම් ලිහලා අතහැරලා දාපු තැන. උන්වහන්සේ බැඳීම් ලිහලා අතහැරලා දාපු තැනට ගිහිල්ලා අපි කොහොමද මේ ලෝකේ ආපහු කාම සම්පත් ඉල්ලන්නේ? අපිට බැඳීම් ඉල්ලන්නේ කොහොමද? එතෙන්ට ගිහිල්ලා බැඳීම් ඉල්ලුවාට අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි මේක ලැබුණ නැති තැන අපේ සිරිත තමයි කලකිරෙන එක. මෙච්චර වියදම් කරලා බෝධි පූජාවක් තිබුණා නමුත් පළක් වුණේ නැහැ. අපිට මේන් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ විතරමයි. ඊට වඩා වෙන මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. මේන් අපි සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට හරවගත්ත හැටි අවබෝධය නැතුව බෝධි කියලා කිව්වේ අවබෝධයට. ලෞතර සම්මා සම්බෝධියටපත් වුණා. ඇසතු කියපු වෘක්ෂයටයි අපි පස්සේ කාලේ බෝධි කියලා සඳහන් කළේ. ඒ උන්වහන්සේ බුද්ධත්වයේ නැති අවබෝධය එතන ලැබපු නිසා අපි බෝධිය කියලා හැඳින්වුවා. ඒ අවබෝධය. ඒ පින්කම අපිත් කරන්න ඕනේ සම්‍යක් දෘෂ්ටියෙන්මයි. සැබෑ අවබෝධයෙන්මයි අපි මේ පින්කම කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ අවසානයේට අපිට දේශනා කරන්නේ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. අපි කරපු පින්කම් නැවත නැවත කරනකොට අපිට සැපයේ කෙරවලට ගමන් කරන්න පුළුවන්. සැපයේ කෙරවල නිවනයි. ඊට මෙහන් අපි කතා කරුවේ සුගතියයි. සුගතිය කියලා කිව්වේ දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක. නමුත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කවුරුවත් පින්කම් කරලා දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරන්න එපා. බ්‍රහ්ම ලෝකේ යන්න ප්‍රාර්ථනා කරන්න එපා. එතන තියෙන්නේ ආපහු උපතක්. ඒක හාමුදුරු කෙනෙකුට කතා කරලා බුදුරජාණන් වහන්සේ විමසනවා ඇයි මහණ පහුගිය කාලේ බොහොම විවේකීව ඉන්නවා බණ භාවනා කරන්නේ නැත්තේ. මේ හාමුදුරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මං සමාධියට එනකන් ආවා. දැන් ඇති. මගේ කල්පනාව මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයන්ටයි. ඒ නිසා මං සමාධියේ නතර වෙලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට චෝදනා කළා. දොස් කීවා. උන්වහන්සේ දේශනා කළේම මහණ
මේ අසූචි කියන දේවල් තැනක ටිකක් තිබුණත් හරි දුගඳයි, ගොඩක් තිබුණත් දුගඳයි. ඒ නිසා එක තත්පරයක්වත් තත්පරයේ ලක්ෂයට බෙදලා එයින් කොටසක්වත් මම කැමති නෑ මේ ලෝකේ භවය ප්‍රාර්ථනා කරනවට. නිවනම තමයි හොයාගන්න ඕනේ, සදාකාලික සැනසීමමයි. ඒ නිසා වහා බණ භාවනා කරලා ඊටු ටික පූර්ණණය කරගන්න කියලා මේ භික්ෂුන් වහන්සේට උපදෙස් දුන්නා. දේවතා සංයුක්තකේ දේශනා කරනවා දේවා නාම මහා උල්හා. දෙවියෝ කියන්නේ මහා මුලාවටපත් වෙච්ච පිරිසක්. මේ ලෝකෙ පින්කම් කරලා ඒ පින් අරගෙන දිව්‍ය ලෝකවල ගිහිල්ලා ඒගොල්ලෝ අප්‍රමාණ සැප විඳිනවා. පින් ඉවර වෙනකොට ඒගොල්ලෝ ආපහු දුගති වලට ගමන් කරනවා. සසර ඉවර නෑ. ආයුෂ ප්‍රමාණයන් අප්‍රමාණයි, සැප සම්පත් අප්‍රමාණයි. හැබැයි දිව්‍ය ලෝකේ ඉඳලා බණ භාවනා කරලා බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා එහෙදී මාර්ගඵල ලැබලා නිවන් අවබෝධ කරන දෙවිවරුත් නැතුව නෙමෙයි. සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා එහෙම දිව්‍ය ලෝකවලට ඇවිල්ලා දෙවියන්ට බණ කියලා ඒ අය මාර්ගඵලවල පිහිටවනවා කියන එක හේත් පොතේ සඳහන් කරනවා. එහෙම අවස්ථාවලුත් මේ දිව්‍ය ලෝකවල තියෙනවා. සුගතිය අපි බලාපොරොත්තු වෙන හැටියට හරි ලොකු සැපයක්. අපි බලාපොරොත්තු වෙච්ච මේ දිව්‍ය ලෝකවල තියෙන සැප සම්පත් ගැන සඳහන් කරලා ධර්මදේශනාව නිමා කරන්න කාලය. පින්නතනේ දිව්‍ය ලෝක 6ක් පිළිබඳව අපි අහලා තිනවා. අපේ කතාවේ මාතෘකාව කරගත්ත කාන්තාවත් කාශ්‍යප රහතන් වහන්සේට දන් දීලා දිව්‍ය ලෝකෙට ගියා. සතුට නිසා. චිත්තං පුඩායාතිති පුඤ්ඤං. යමක් කරලා සතුටු වෙනවා නම් ඒකට තමයි පින කියලා කියන්නේ. අපේ පින්නතුන් ජීවිතේ ආපහු හැරිලා බලන්නකෝ. මගේ ජීවිතේ අද වෙනකොට අවුරුදු 50යි. අවුරුදු 60යි. ආපහු හැරිලා බලන්නකෝ. මේ 60 ඇතුලේ ආපහු මං ආපු ගමන තුල බලනකොට මට වැඩියෙන් තියෙන දුක හිතෙන දේවල්ද සතුට හිතෙන දේවල්ද? සතුට වැඩි නම් මං පින් කරලා වැඩි. දුක හිතෙන දේවල් නම් වැඩි. ඇහැට කඳුළු නම් එන්නේ මගේ අතීතයේ සිහිපත් කරනකොට. ආයේ ජීවිතේ කවදාවත් ඇහැට කඳුළු නැන දේවල් කරන්න එපා. පින්නතනේ දිව්‍ය ලෝක 6 පළවෙනි දිව්‍ය ලෝකේ තමයි චාතුම් මහරජිකය. මේ දෙවියන්ට කොච්චර ආයුෂ තියෙනවද? මිනිස් ලෝකේ අවුරුදු 50ක් මේ දෙවියන්ට එක දවසයි. අපිට අවුරුදු 50යි, ඒගොල්ලන්ට එක දවසයි. මේගොල්ලන්ගේ ආයුෂ අපේ අවුරුද්දෙන් අවුරුදු 90 ලක්ෂයයි. අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ. තව්තිසාවේ ආයුෂ අපේ අවුරුදු 100ක්, එයාලට එක දවසයි අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. යාමේ ආයුෂ අපිට අවුරුදු 200යි, ඒගොල්ලන්ට එක දවසයි අවුරුදු 13 කෝටි 40 ලක්ෂයයි. තුසිතේ ආයුෂ අපිට අවුරුදු 400යි, ඒගොල්ලන්ට එක දවසයි අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. අනාථපිණ්ඩික සිටුතුමා එහෙම ගිහිල්ලා ඉපදුනේ එහෙ. පරිනිම්මිත දිව්‍ය ලෝකේ අපිට අවුරුදු 800යි, ඒගොල්ලන්ට එක දවසයි ඒගොල්ලන්ගේ ආයුෂ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ ආයුෂ අපේ අවුරුදු 1600යි, ඒගොල්ලන්ට එක දවසයි ඒගොල්ලන්ට ආයුෂ තියෙන අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. මේ දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අද වෙනකොට ගත වෙලා තියෙන එක දවසයි පැය ගාණයි. එතකොට ඒගොල්ලන්ට අපිට වඩා පින් කරන්න හුඟක් අවසර තියෙනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේක තමයි කුසලයාගේ උච්චතම අවස්ථාවට ගමන් කිරීම. හැබැයි කුසලයාගේ උච්චතම අවස්ථාව දිව්‍ය ලෝකෙ නෙවෙයි කියලා අපි පින්නතුන් කල්පනා කරන්න ඕනේ. මීට වඩා ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙමින් අපේ පින්නතුන් අප්‍රමාණ වූ කුසල් රාශියක් රැස් කරගත්ත බව සිහිපත් කළා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දැරුවේ අවිස්සාවේල්ල මිරිස්වත්ත නොම්බර 590 නිවසේ එම්.ඒ. ආර්යවතී ලෙබනන් රටේ සේවයේ යෙදී සිටින තමරාංගනී ඇතුළු සොයිරියන් දෙදෙනා 1999 තුන්වෙනි මාසේ 4 වෙනි දින මියගිය එම්.ඒ. ගුණවතී මාතාවට, ඒ වගේම 1912 7 වෙනි මාසේ 21 පියසේන මහවෙදගේ මහත්මයාට, 2003 10 වෙනි මාසේ 18 වෙනි දින මියගිය ඩී.එම්. නන්දාවතී මාතාවට, දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට අද ධර්ම දේශනාවේ දායකත්වයේ සපයන්නට යෙදුණා.
ඒ වගේම පින්කමට සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ලෙබනන් රටේ සේවය කරන තමරාංගනී නංගී හේමා නංගීට ආශිර්වාද කිරීම දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට නිවන් ප්‍රාර්ථනා කිරීම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් බලාපොරොත්තු වෙනවා. කේටි ජොසලින් නෝනා මහත්මිය නොම්බර 112 මාකන්දන පිළියන්දල මාගේ දෙමව්පිය ජොහානිස් අප්පුහාමි හා බබාහාමි උපාසිකා මෑණියන්ටත් බබුන් සිඤ්ඤෝ අතුකෝරල හා පොඩි නෝනා උපාසිකාව කරුණාසේන අතිකෝරල යන අයට පින්පෙත් අනුමෝදන් කිරීම ධර්ම දානමය පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරු මුණුබුරන් හැමට සෙත්පතා ඒ අය සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම DJ කම්පියුටර් එම්බ්‍රොයිඩර් සෙන්ටර් නම්බර 712 පමුණුව පාර මහරගම මේ ආයතනයේ සේවක පිරිස විසින් තිලිනී දිනිශිකා දියණියගේ 13 වෙනි අගෝස්තු මාසේ 13 වෙනි දින 20 වෙනි උපන්දිනය සමරන තමන්ගේ දියණියට දිගාසිරි පතන්නේ අම්මා ආච්චිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් DJ කම්පියුටර් එම්බ්‍රොයිඩර් ආයතනයේ වර්ෂ 14ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේට සහ සේවක පිරිස ඇතුළු පාරිභෝගික සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් අධිපති ධම්මිකා සහ ජයමිනි දෙපළගේ RP පියදාසි සහ විදාන ගමගේ උදේනිස් පියාණන් දෙපළට පින්පතා මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. RM සුමනාවති නොම්බර 73 මාකන්දන පිළියන්දල මාකන්දන ගමට සදා නොමැකෙන අමරණීය සේවාවක් කළ පින්කෙතක් බඳු අපවත් වී වදාළ පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මාකන්දන පඤ්ඤාසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ධර්ම දානමය කුසලයාගේ බලයෙන් උතුම් බෝධියකින් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද නැසී ගිය එතුමියගේ පියාණන් වන PR අබරං අප්පුහාමි හා මව් වෙන PR පුංචි නෝනා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් බලයෙන් නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම W කුසුමා පෙරේරා කොටුපත් ගොඩ පාර බටහිර කුඹුක අභව ප්‍රාප්ත වී වර්ෂ 45ක් පිරෙන පියාණන් වෙන WS පෙරේරාට පින් පිණිස අභව ප්‍රාප්ත වී වසර 35ක් පිරෙන මෑණියන් වෙන W චාලට් පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීම අගෝස්තු 14 දිනට ජන්මදිනයේ යෙදෙන W කුසුමා පෙරේරා අගෝස්තු 16 වෙනි දින ජන්මදිනයේ යෙදෙන W ශීලා පෙරේරාට අගෝස්තු 18 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන අංජනා මේධාවිට නිරෝගී සුව හා දිගාසිරි ප්‍රාර්ථනා කිරීම අද දවසේ ආරම්භ කරගන්නවා. අවසාන දායකත්වයේ හැටියට NL සරච්චන්ද්‍ර සේනාරත්න 51 වන උපන්දිනයේ නිමිත්තෙන් ඒ මහත්මයාට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. NL ජිනදාස ED කල්යාණවති හේමපාල ඩයස් රොසලින් හාමි යන අයට මිය පරලෝකීය පුවයට පින් ප්‍රාර්ථනා කරනවා. ව්‍යාපාර කටයුතු දියුණු වේවා. පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරූ අපේ පින්තුන් සියලු දෙනාටම මේ උතුම් පුණ්‍යස්කන්ධයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඔබේ බලාපොරොත්තු සඵල වේවා. මිය ගිය අයට පින් අනුමෝදන් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරන්න මේ පින්පෙත් සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාධු සාධු සාධු. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ වන නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල විහාරවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට අපි සවම එක්ව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. අපි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සාධු සාධු සාධු.